දම්සතර TV සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සදහවතුනි සියලු දෙනාම নমස්කාරය කියන්න පන්සිල් ගැනීම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික බුදුරජ මහවෙහෙර විහාරාධීශ්වර ඒ වගේම මේ විහාර ගණයේම නායකත්වයේ උසුලන අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක අවසරයි අපේ තිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැවුරු කන්නල මහා විහාරයෙහි වැඩ සිටින පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද විශේෂයි මේ උතුම් පින්කම සජීවීව විකාශනය කරන්නට දම්සතර රූපවාහිනී නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව වැවුරු කන්නල බුදුරජ මහවෙහෙර සිට තමයි මේ උතුම් සද්ධර්ම දේශනා විකාශනය කරන්නේ. අපේ අනුනායක හාමුදුරුවෝ තමයි එම නාලිකාවේ නිර්මාතෘ සායනහන්සේ. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සජීවී විකාශයක් ලෙසත් මේ ස්ථානයේ සිට සිදු කරන්නට කටයුතු සූදානම් කළා තියෙනවා. අපි ඊටාම සතුටු වුණා වැවුරු කන්නල බුදුරජ මහවෙහෙර තුල මේ උතුම් පින්කම සිදු කරන එක ගැන. හේතුව මා වසර 10ක් විතර කාලයක්
වැඩ සිටියේ වලස්ගල සිරි සරණංකර පිරිවෙනේ. ජාවාදන මුදලින්දාරාම පිරිවෙනේ විහාරස්ථානයේ. ඒ කාලේ ඊටාම සමීපවම අපි ඇසුරු කරපු විහාරස්ථානයක් තමයි වැවුරු කන්නල පන්සල. වැවුරු කන්නල පන්සලත් වලස්ගල පන්සලත් නිකායන් දෙකකට අයිති වුණාට මේ පළාතේ තියෙන එකිනෙකට බොහෝම සම්බන්ධ ගෞරවනීය සම්භාවනීය ස්ථාන දෙකක්. ඉතින් මේ විහාරස්ථානයේ වැඩ සිටින වර්තමාන නායක හමුදුරුවෝ උන්වහන්සේ අපේ අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක හමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ටිකක් අසනීප තත්ත්වයෙන් වසර කීපයක ඉඳලා වැඩ ඉන්නේ. මේ දේශනාවේදී මා පුද්ගලිකව අපේ නායක සායනහන්සේට ආශිර්වාද කිරීමත් විශේෂයෙන්ම කායිකව නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණක් විදියට තියාගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නට කැමතියි. පින්වතුන්ලා මේ ගමේ ඇත්තෝ වගේම වලස්ගල ආදී ආසන්න ප්‍රදේශවල අයත් මේ දේශනාව අහන්නට මෙහි පැමිණ සිටිනවා. පින්වතුන්ලාගේ අවශ්‍යතාවය දහම් කරුණක් ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තොත් අපට සියලු දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන මාර්ගය එහි දේශනා කරලා තියෙන්නේ. දුක අඩු කරගන්න එහෙම නෙමෙයි. දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය කරන පාර තථාගත දේශනාවේ තියෙනවා. අවාසනාවකට ඒ මාර්ගයේ නිවැරදි බව අපි පිළිගත්තත් ඒ මාර්ගයේ තිබෙන යහපත් බව ගැන අපිට ලොකු අගයක් තිබුණත් ඒ මාර්ගය පිළිපදින පිරිස බොහෝම සල්පයි. ඊටාම සල්පයි. මොකද හේතුව තථාගත දේශනාව පිළිපදිනකොට අපේ තියෙන සමහර මනෝභාවයන් දුරු වෙලා යනවා, දුරු කර ගන්නටම සිද්ධ වෙනවා. දේවල් අතහැරෙන එක අසහනයක් අපිට. කොච්චර පිච්චෙන එකක වුණත් කැමති තව ටිකක් හරි ඉඳලා බලන්නද නැද්ද? ඉඳලා බලන්න. මොන තරම් ගින්නක් වුණත් එතන දැවටීම, ඒ දේ එක්ක කටයුතු කිරීම, ඒ දේ එක්ක එකතු වෙලා ඉඳීම මොන තරම් විඳවිල්ලක් වුණත් අපි උත්සාහ කරනවා වෙන විදියකින් හරි අපිට සැනසෙල්ලක් ඒ දේ තුල ඉඳන්ම ලබන්න පුළුවන්ද කියලා. ඒ හින්දා මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය බොහෝම යහපත් බව පිළිගත්තත් එහි පුහුණු වෙන්න දක්වන උද්‍යෝගය නම් ඊටාම අඩුයි. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. පාරගාමිනෝ කියන්නේ එතරට යනවා කියන එකනේ. එතරට යන, පරතරට යන පිරිස අල්පයි. අතායන් ඊතරා පජා තීරමේවානුධාවති. කියන්නේ ගඟෙන් එතර වෙන පිරිස පොඩ්ඩයි, අනිත් අය එතර හොඳ බව පිළිගනිමින් මොකද කරන්නේ? මෙතරම ඉන්නවා. නිවන අවශ්‍ය බව මේ හැමෝම පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. නිවන් දැක්කොත් තමයි ප්‍රශ්නේ ඉවර කියලත් හොඳට පිළිගන්නවා. ඒක නෙමේ දකුණු පළාතේ විශේෂ ලක්ෂණයක් නේ. බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියනවද නැද්ද? සාදු පුදුම ගෞරවයකුත් තියෙනවා. පුදුම ගෞරවයකුත් තියෙනවා. එහෙම පිළිගන්නවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. ඒ පිළිගත්තත්, ඒ විශ්වාස කරත් එහි පුහුණු වෙන පිරිස ඊටාම සල්පයි. ඒ හින්දා තමයි තවමත් මේ ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. මහා දුක් තිබුණත් අල්ප ආස්වාදයෙහි ඇලිලා ඉන්න අපි කැමතියි. මහා දුක් තිබුණත්
ඒ මහා දුක් ටික අමතක කරලා දානවා පොඩි හරි සැනසෙල්ලක් හම්බ වෙනවා නම්. අපිට අර තුවාල හැදුනම තුවාල වේලීගෙන එනකොට මොකද කරන්න හිතෙන්නේ? කසන්න හිතෙනවා නේද? තුවාලේ වේලීගෙන එනකොට කසන්න හිතෙනවා. ඉතින් අපි අහක බලාගෙන හිමින් තුවාලේ කසනවා. සනීපයිද නැත්? හරි සනීපයි. එහෙම කසනකොට සුවයි. හැබැයි ටික වෙලාවක් යනකොට අර වේලීගෙන ආපු එකේ කබළු ගැලවිලා ලේ වැක්කරෙන්න දැවිල්ල හැට ගන්න පටන් ගන්නවා. ඔන්න එතකොට නම් අපි හිතා ගන්නවා ආයෙ නම් අත තියන්නේ මේකට කියලා. පුදුම කරුමේ කියන්නේ ආයෙත් වේලෙනකොට අර කලින් වෙච්ච එක අමතකයි. ආයෙත් කසනවා. ඒ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. ඒ අල්ප ආස්වාදයේ ඉන්න මනුෂ්‍ය වර්ගය කැමති. ඒ හින්දා මිනිස්සු තුවාලය කසන්ද හිතනකොට පස්සේ දැවිල්ල හටගන්න එක අමතක කරන්නේ නැතුවම එකම ක්‍රියාව වරින් වර මිනිස්සු කරමින් ඉන්නවා. බෞද්ධයෝ වෙච්ච අපේ ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න උත්සාහ කළ යුතුයි. අපි උත්සාහ කළ යුතු ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. නැත්තම් මේ ලැබිච්ච මිනිස් ආත්මේ ඊටාම ඉක්මනින් ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. හරි මඩු ආවුසක්නේ අපිට තියෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු මම හිතේ 80000ක් විතර ආවුෂ ධර්ම පොතේ සඳහන් වෙන විදිහට මුක්ති විඳලා තියෙනවා. කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට 40000ක් ආවුස. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ආවුෂ කීයද? 20000ක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120 අවුරුද්දක් නේ. ආවුස අඩු වෙලා. දැන් ලංකාවේ මිනිස්සෙකුගේ පිරිමියෙකුගේ නම් පරම ආවුස ගණනය කරනවා සමස්තයක් ලෙස 65යි 70 දී අතරේ මැරෙනවා. කාන්තාවක් නම් 70යි 75යි අතරේදී මැරෙනවා. ඊට වඩා වැඩිපුර ඉඳපු අය ඇති. ඒගොල්ලෝ වාසනාවන්තයි කියන්නත් පුළුවන්. අවාසනාවන්තයි කියන්නත් පුළුවන්. දෙකම කියන්න පුළුවන් 70 පෙන්නට පස්සේ. ඒ දෙකම කියන්න පුළුවන් කියන්නේ 70 පැනලා තමන්ගේ වැඩ කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව ඉන්නව නම් එයා වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. හැබැයි 70 පණිනකොටම බට ගහගෙන ඉන්න උනා නම් අනිත් අයගේ උදව්වෙන් නම් දවස ගෙවන්න වෙන්නේ. ඒ 70 පන්නපු එකත් වාසනාවක්. ඒක වාසනාවක් නෙමෙයි. ඒක හරි දුකක් නේ. ඒක හරි දුකක්. ඒත් අර ජීවත් වෙන්න ආස නිසා එහෙම හරි ඉන්න ලැබෙන එක හොඳයි කියලා අපි හිතනවා. ඒ වුණාට පුදුම දුකක්. ඒ නිසා දීර්ඝායුෂ ලැබීම කියන එක සාපේක්ෂයි නේ. ඒකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඔය ඔක්කොමත් හරි වයසට යන්න කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව තනියෙන් ඉන්න වෙන එක. නිතර සමාජෙත් එක්ක ඇලි ගැටි ඉඳපු එක්කෙනෙකුට එක්තැන් වෙලා තනියම ඉන්න සිද්ධ වෙනවා කියන එක සැනසෙල්ලත් හරිම අසහනයක්. හරිම අසහනයක්. ඒක හරි විඳවිල්ල. ඒ හින්දා දිගාසිරි හොඳයි දිගාසිරි නරකයි. තේරුණාද නේද? දිගාසිරි හොඳයි ඒ වගේම දිගාසිරි නරකයි. ඒකනේ
උපදින එක නවත්ත ගන්න කියන්නේ. උපදින එක නවත්ත ගන්න කියන්නේ උපදින එක හොඳයි වගේම උපදින එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට සත්පුරුෂයොත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට අසත්පුරුෂයොත් හම්බුණා. එතකොට ඉපදිච්ච එක හොඳයි, ඒ වගේම ඉපදිච්ච එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට නිරෝගීව ඉන්නත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට බතීගම ස්පිරිතාලේ නවතින්නත් වුණා. ඉපදිච්ච එක හොඳයි වගේම ඉපදිච්ච එක නරකයි. එහෙනම් මොකක හරි හොඳක් තියෙනවා නම් ඒකේ තියෙන ඊළඟ එක තමයි මොකද්ද? නරක. ඒකයි මේ බුද්ධ ශාසනේ නරක පිළිකුල් කරලා හොඳ පැතුවට දුකින් නිදහස් වීම නෙමෙයි කියලා කියන්නේ. නරකෙන් අයින් වෙන්න කටයුතු සලස්සගෙන හොඳ තුල යෙදිලා හිටියාය කියන එකෙන් කවුරුවත් දුකින් නිදහස් වෙන්නේ නෑ. දුකින් නිදහස් වෙන්නේ නෑ. ඒ හින්දා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නම් නිවුණු අය බවට පත් වෙන්න, මිදුණු අය බවට පත් වෙන්න අපේ ජීවිතේ උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට ඉඩ නොදෙන්නේ. ඒකට අපිට අවකාශයක් සලසන්නේ නැත්තේ අපේ ගාව තියෙන පංච කාමයට තියෙන නැත්නම් එහි තියෙන ආස්වාදයට අපේ ඇතුලේ තියෙන ලෝලත්වය ගැලවෙන්න ඉඩ දෙන්නෙම නැහැ. මොකද කිසිම කාමයක ආදීනවේ විතරක් නෙවෙයි තියෙන්නේ. හැම කාමයකම තව එකක් තියෙනවා. මොකද්ද? ආස්වාදය. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය සුළු එකක් කියලා ධර්මයේ ඉගැන්නුවට මිනිස්සුන්ට ඒක දැනෙන්නේ සුළු එකක් විදිහටද? නෑ. තාම බලගත දෙයක් ලෙස දැනෙනවා. මේ උපාසකම්මලා අපිත් එක්ක කතා කරනකොට කියනවා මේ විවාහය වෙලා ගෙවපු ජීවිතේ මහා පාපයක්, පුදුම කර්මයක් ගෙවන්නේ කියලා. ඔබ වහන්සේලා මහාන වෙච්ච එක පුදුම වටිනවා කියලා. එහෙම කියනවා. එහෙම කිව්වට උපාසකම්මලා ඩිවෝස් වෙන්නෙත් නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ. මහා පාපයක් බව නේද? අපි මහාන වෙච්ච එක හොඳ බව, ඒක ලොකු හොඳ වටිනම තීන්දුවක් බව කියනවා අපි මහාන වෙච්ච බව. එක. ඒ ඇත්තෝ ගෙවන්නේ පුදුම කර්මයක් බවත් කියනවා. හැබැයි ඒව අතෑරලා මෙහෙණවරකට යන්නේ, සිල් මාතා ආරාමයකට යන්නෙත් නෑ. ඒක අත්හැරෙන්න ඉඩ නොදෙන්න තැන කොතනද? ඔය ගින්නෙම තියෙන ආස්වාදෙද නැත්? ආස්වාදය. ගින්නෙම තියෙන ආස්වාදයක්. පිච්චෙන දේ ඇතුළෙම, දැවිල්ල ලබා දෙන දේ ඇතුළෙම යම්කිසි සුවයකුත් වින්දනය කරන. අන්තිමම ගොටි ගහපු, හිංසා කරපු පිරිමි මැරිච්ච දවසට ඒ ගුටි කාපු උපාසකම්ම අඬනවා මම දැකලා තියෙනවා. හරි වේදනාවයි. ඒ කියන්නේ ඒ ආයක ගෙවපු ජීවිතේ දරුණු කටුකකමක් වගේම කටුකකම ඇතුළෙම රහකුත් තිබිලද නැද්ද? තිබිලා නැත්නම් අඬන්න කාරණයක් නැහැ. නැත්නම් සන්තෝෂ වෙන්න බෑ ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම සන්තෝෂ වෙන්නේ නැහැ. ඔහොම ඉන්න තමයි කැමති. මට ඔය සමහර තාත්තලා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් අපේ නෝනා නම් මාත් එක්ක හොඳට hina වෙන්නේ හරි පඩිය ගේන දවසට තමයි කියලා. ඒ කියන්නේ අනිත් දවස් වලට එහෙම තිබුණා නම් ඒ ඇත්තා එහෙම කියන්න විදියක් නැහැනේ.
ඒ කියන්නේ යාට සලකන්නේ යාගෙන් ලැබෙන දේත් එක්ක කියලා යා කියන. හැබැයි එයා ඒ දේ වෙනුවෙන් දවස් 29ක් ඉන්නවා එතකොට. ඒ කියන්නේ මාසෙකටම එයා කියන්නේ එයා පඩිය ගෙනත් දුන්න දවසට තමයි හොඳට යත් එක්ක සිනාසෙලා කතා කරලා ආදරේ කරුණාවක්. බලන්න මිනිස්සු ඒ ආස්වාදයට කොච්චර කැමතිදනේ. දැන් අර මනුස්සයාට ඉතුරු දවස් 29ෙම ඉන්න හේතුවක් තියෙනවද? එයා කියපු විදියට නෑ. මගේ අත්දැකීම නෙමෙයි එයාගේ අත්දැකීම. එයා කියපු විදියට එයා සතුටු වෙනවා එයාගේ බිරිඳයත් එක්ක ආදරෙන් කතා කරන දවසට. එයා ඒක වෙනුවෙන් මාසේ එයාගේ වැටුප ලැබෙන දවස වෙනකන් ඉන්නවා. එයා දන්නවා එදාට හොඳට කතා කරනවා කියලා. ඒක හැම ගෙදරකම ඇත්ත නොවෙන්න පුළුවන්. නමුත් එහෙම ගෙවල් තියෙන අයත් ඉන්න හින්දානේ එහෙම පිරිමියෙක් කෙනෙක් මගේ ගාව විවෘතව යාගේ අත්දැකීම කියන්නේ. ඒත් එයා ගෙදර දාලා යන්නේ. ඒකත් එයාට අනුව සැනසෙල්ලද නැද්ද? එයාට සැනසෙල්ල. අපිට ඕනනම් උපදෙස් දෙන්න පුළුවන් මොකටද මහත්තයා ඔය කෛරා ටික උන්ද එක්ක ඉන්නේ? ඔයත් එක්ක නෙමෙයි hina වෙන්නේ 5011ත් එක්ක කියලා අපිට ඉතින් උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒක වැඩක් නැහැ. මොකද හේතුව එයා එහෙම ගෙනත් දීලා තමන්ගේ බිරිඳ දරුවෝ තමන්ට එදාට හරි දක්වන ආදරයට කැමතිද නැද්ද? කැමති. කැමතින්ද එයා ඉන්නේ ඒකේ. එයා ඒක කිව්වේ ද්වේෂයකින් ක්‍රෝධයකිනුත් නෙවෙයි. එයා නිකන් මගේ ගාව එක කියලා එයාගේ හිත නිදහස් කරගන්න වගේ එකක් තමයි එයා කරේ. හැබැයි අඩුම මේවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්නකොට ඔබට තේරෙන්න ඕන එහෙම තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කැත වැඩ කරන්න හොඳ නැහැ කියලාවත් නේද? මම මේවා බෙදා හදාගන්නේ ඔබත් එක්ක ඒ වෙනුවෙන්. ඒ කියන්නේ එහෙම තමන්ගේ ගෙදර ඉන්න අය එක්ක මුදල් මත නෙමෙයි මනුස්ස සම්බන්ධකම් ගෙනියන්න ඕනනේ. එයා හම්බ කරන ගාන මත හෝ යාගෙන් කරගන්න පුළුවන් වැඩ ටික මත නෙමෙයි කාන්තාවක් හෝ පිරිමියෙකුට ආදරේ කරුණාව දෙන්න ඕනනේ. හොඳ පවුලකට ආවනම් විවාහ ජීවිතයකට ආවනම් එතන පුළුවන් තරම් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕන. එකිනෙකාට ආදරය සහ රැකවරණය සලස්සන්න ඕනේ නේ. ඒක බෞද්ධ ගිහියෝ තේරුම් ගන්න ඕනි එකක්. තමන් එකට ජීවත් වෙන කෙනාට එහෙම නොසලකා ඉඳීම මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒක නරක දෙයක්. මොකද මිනිස්සු එහෙම ජීවිතයේ ආස්වාද පැත්තකට කැමති හින්දානේ විවාහ වෙන්නේ. නැත්තම් ඒත් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න එපා. එක්ක පැවිදි වෙන්න එපා. තවත් කෙනෙක් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න කැමති හින්දා තමයි ජීවත් වෙන්නේ. ඒක වැරද්දක් කියලා බුද්ධ ආගමේ කියලාත් නැහනේ. බුද්ධ ආගමේ බ්‍රහ්මචාරී ජීවිතේ උතුම් ජීවිතයක් ලෙස පෙන්වනවද නැද්ද? පෙන්වනවා, අගය කරනවා. හැබැයි හැමෝටම බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ හින්දා බුද්ධ ආගම යෝජනා කරනවා විවාහ ජීවිතය ඇතුලේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සමසීල, සමශ්‍රද්ධා, සමචාග, සමප්‍රඥා ඇතුව හොඳට ඉන්න කියලා. බ්‍රහ්මචර්යාව උතුම් කොට වදාළත් බුදුදහම කාම මිත්‍යාචාරයෙන් වැළකී හොඳ විවාහ ජීවිතයක ඉඳීම අගය කරනවා. ඒක නරකයි කියලා පිළිකුල් කරලා දක්වලා නැහැ කොතනකවත්. ඒකින්ද හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න. ආස්වාදය භුක්ති විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ. ආස්වාදය తాවකාලික බව තේරුම් අරන් ඉන්න කියලා. ආස්වාදේ විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ බුදුදහමේ. බුදුදහමේ කියන්නේ ආස්වාදයේ තියෙන తాවකාලික බව, අනිච්ච බව, විපරිණාමී බව
අඤ්ඤත භාවී බව එනම් වෙනස් වෙන සුළු බව වෙන ස්වરૂපයන් ගන්නා සුළු බව ඔබ විඳින දේහිම අවබෝධ කරගන්න. ඒක ඔබට කරන්න ලේසියි. එක මෞතුමියක් කරපු ප්‍රකාශයක් එයාගේ පුතණුවන් මාත් එක්ක බෙදා හදාගත්තා. ඇය තමන්ගේ පුතණුවන් විසින් අහනවා ඇයගෙන් අම්මා ඇයි අපිට මෙච්චර කරදර කරපු තාත්තට පින් දෙන්නේ කියලා. ඒ මහත්තයා මැරිලා. අපිට යා කරදර කරා. අපිට ගැහුවා. ඔයාටත් ගැහුවා. අපිට ඉගෙන ගන්න යා උදව් කරේ නැහැ. ඔයා මොකටද එයාට පින් දෙන්නේ කියලා. හැබැයි ඒ අම්මා කියන උත්තරේ තමයි මට දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙච්ච ඉඳා. මම සංසාරයට ආස නැති උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙලා ලැබපු අත්දැකීම් එක්ක. මම ඒක බණ පොත් කියවලා අවබෝධ කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා මට ජීවිතේ තේරුම් ගන්න උදව් කරපු ගුරුවරයා විදියට මං එයාට පින් දෙනවා. බලන්න ඒක කොච්චර ලස්සන සිතුවිල්ලද කියලා. තමන්ට ගහපු හිංසා කරපු ස්වාමි පුරුෂයා ගැන ඒ අම්මා හිතන්නේ කොහොමද? මට ජීවිතේ අවබෝධ කරගන්න හමු වෙච්ච ගුරුවරයා. ඇත්තටම ජීවිතේ පුරාම සාප කර කර ඉන්නවට වඩා ඒ ක්‍රමය හොඳයිද නැත්? හරිම උසස් ක්‍රමයක්. ඒ අම්මා ජීවත් වෙන්නේ අම්පාරේ. තාම එයා ඉන්න 90 ගානක් වෙනවා කියලා මට කිව්වා මගේ මිත්‍රයා. ඒ ජීවිතේ දකින්නවා. ඇය ආස්වාදයේ වගේම ආදීනවයත් අවබෝධ කරනවද නැද්ද? අවබෝධ කරමින් ඉන්නවා. එතනින් පැනලා ගිහිල්ලා ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම වෙනුවට එයා ඉන්න තැන එයා ඇත්ත තේරුම් ගන්නවා. ගිහියන් වන ඔබට කල හැකි දේ ඒක නේද? හැමෝටම ඇවිල්ලා මහාන වෙන්නත් බෑ, දරුවෝ දාලා යන්නත් බෑ හැමෝටම. ඒත් හැමෝටම පුළුවන් තමන් ඉන්න තැන විඳින දේහි තියෙන යථාර්ථය තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඒ ආස්වාද වෙනුවෙන් පළමුවෙන්ම නවතින්නේ මොකද්ද? වහල් වෙන එක. ඒ ආස්වාදේ වහලෙක් වෙන එක තමයි, නැත්නම් ඒක උපාදානය කරගන්න එක, ඒකට දැඩිව බැඳෙන එක තමයි නවතින්නේ. මොකද ආස්වාදය හිස් බව, ආස්වාදය නිසරු බව, ආස්වාදය తాවකාලික බව විඳින එක්කෙනා දන්නවද නැද්ද? දන්නවා. එයාට ඒක ටික ටික අවබෝධ වෙනවා සී කල්පනාවෙන් බැලුවොත්. එතකොට එයා ඒකේ වහලෙක් වෙන්නේ නැහැ. වහලෙක් නූනම ආස්වාදයේ වෙනුවෙන් අකුසල් කරන එක නවතිනවා. අපි ගොඩාක් අකුසල් අපේ ජීවිතේ කරගන්නේ අපේ තියෙන බැඳීම් හින්දාද නැද්ද? බැඳීම් හින්දා. බැඳීම් වැඩි වෙන්න බැඳීම් නඩත්තු කිරීම වෙනුවෙන් පව් කරන වාර ප්‍රමාණය මනුස්ස ජීවිතේ වැඩිද නැද්ද? හරි අධිකයි. මොකටද ඒ පව් කරේ කියලා හොයලා බැලුවොත් විකල්පනාවෙන් බැඳීම පවත්වගෙන යන්න. ඒක නඩත්තු කරන්න. බැඳිච්ච කෙනාට සාධාරණයක් කරන්න. බොරු කියනවා, හොර වැඩ කරනවා, කපටිකම් කරනවා. ඒ ඔක්කොම කරලා තියෙන බැඳීම් නඩත්තු කරන්න. එහෙම මේ ලෝකේ ගොඩාක් අය ගොඩක් අකුසල් කරගන්න වෙලාවල් තියෙනවා. බුදුදහම යෝජනා කරන්නේ ඔබ බැඳීමේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් තරම් බැඳීම පවත්වගෙන යනවා නම් එයින් තාම ගැලවෙන්න බෑ නම් බැඳීම හින්දා පව් කරන එක නවත්තන්න. ඒ කියන්නේ දරුවෝ ඔක්කොම දාලා පන්සල් එන්න කියලා නෙමෙයි බුද්ධාගම මුලින් යෝජනා කරන්නේ. දරුවෝ හින්දා අපාය යන වැඩ නොකරයි.
සැමියා හෝ බිරිඳ අතෑරලා ආරාමයකට විහාරයකට අරණ්‍යයකට යන්න කියලා නෙමෙයි පළමුවෙන් යෝජනා කරන්නේ. සැමියා නිසා බිරිඳ නිසා අකුසල් කරගන්න එක නවත්තන්න. පාපයෙන් වළකින්න. මොකද ඔය බන්ධන ටික හින්දා තමයි ගොඩාක් අපරාධකාරී ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹිලා ඉන්නේ. එතෙන්ට වැටෙන්න එපා. මොකද හේතුව අපි කොච්චර බැඳුණු කෙනෙක් වෙනුවෙන් කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් පව් කරත් භවයේ විපාක බෙදා ගන්න ආදරය කරපු කෙනාට පුළුවන්ද? බෑ. ඒ හින්දා කවුරුත් වෙනුවෙන් පව් කරන්න ඕනේ නැහැ. අපි කියමුකෝ උදාහරණයක්. දික්කැල්ල විජිත විද්‍යාලයට ළමයෙක් දාගන්න නේද? ඒක ටිකක් යන ප්‍රිස්කෝලයක් නේද මේ පැත්තේ? මධ්‍ය විද්‍යාලයක්. ඒකට දාගන්න ළමයෙක් කවුරු හරි එක්කෙනෙක් හොරට ડોකියුමන්ට් හදනවා. බොරු ඒවා. එතකොට ඒකේ අකුසල පැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. හොර හිත තියෙනවා නේ. වංචනික හිත තියෙනවා. ආත්මාර්ථකාමී හිත තියෙනවා. තව ළමයෙකුට තියෙන අවස්ථාව තමයි අපි වෙන ડોකියුමන්ට් එකක් හදලා ඒ ගන්නෙ. එතකොට ගොඩාක් නරක සිතුවිලි ගොඩක් තියෙනවා. දැන් ඒක කරලා හරි අපි ළමයා එකට දානවා. හැබැයි ළමයා වෙනුවෙන් කලේ කියලා පවේ අඩුවක් තියෙනවද? පවේ අඩුවක් නැහැ. ළමයා වෙනුවෙන් කරාට පව් අඩු නැහැ. ඔය ගොඩාක් අය හිතනවා පුංචි උන් වෙනුවෙන් කරන දේවල්නේ. නෑ පුංචි උන් වෙනුවෙන්වත් පව් කරන්නේ කියලා බුද්ධ ආගමේ කියලා නැහැ. මොකද පුංචි උන් පව් බෙදා ගන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න ටිකක් ලොකු වුණාට පස්සේ ඔබ කිව්වොත් එහෙම මං කරපු පව් ඔක්කොම කරේ ඔයා හින්දා කියලා. පොඩි එකා ලොකු වුණාට පස්සේ අපිට මොකද කියන්නේ? ඔයාට කවුද කිව්වේ මං වෙනුවෙන් පව් කරන්න කියලා? එතකොට තමයි දුවන්න හිතෙන්නේ. ඒ නිසා ළමයි වෙනුවෙන්වත් මහත්තයා වෙනුවෙන්වත් නෝනා වෙනුවෙන්වත් පව් කරන්න එපා. ඒගොල්ලෝ වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් නිත්‍යානුකූල වැඩ ටික කරලා දෙන්න. ධර්මානුකූල උදව් ටික කරන්න. සදාචාර සම්පන්නව සහ යුක්තිගරුකව අපිට ඔය හැම සම්බන්ධකමක් වෙනුවෙන්ම යමක් කරන්න පුළුවන් ඉද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. යමක් කළ හැකිනේ. ඒ ටික කරන්න. ඊට වඩා වැඩි කොටසක් එයාට ඕනි නම් එයාට කියන්න ඕනේ ඔයා තැනකට ඇවිල්ලා ඒ ටික කරගන්න. මගේ සීමාව මෙච්චරයි. මම පව් කරගන්නේ ඔයා නිසා. මොකද හේතුව මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ මම. බුදුදහමේ කියලා නෑ හාමුදුරුවෝ කරන පව් වලට ගිහියෝ අපිරිසිදු වෙනවා කියලා. ගිහියෝ කරන පව් වලට හාමුදුරුවෝ අපිරිසිදු වෙනවා කියලා බුදුදහමේ කියලා නෑ. අම්මා තාත්තා කරන පව් වලට ළමයි විපාක විඳින්න ඕනි කියලා. ළමයි කරන පව් වලට අම්මා තාත්තා විපාක විඳින්න ඕනි කියලා බුදුදහමේ කියලා නෑ. බුදුදහමේ කතා කරන්නේ කොහොමද? අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති. මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ කිලිටි වෙන්නේ කවුද? මමමයි. තමන් කරන පවෙන් තමන් අපිරිසිදු වෙනවා. අත්තනා අකතං පාපං තමන් එහෙමව කරේ නැතොත් අත්තනාව විසුජ්ජති. පිරිසිදු වෙන්නේ කවුද? තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තමන් මත තීරණය වෙනවා. කාටවත් කවුරුවත් හොදන්න බෑ. එහෙනම් ඉතින් අපි බලාපොරොත්තු තියාගත්තොත් හරිද? අපි මොනවා හරි කළා ළමයින්ට උගන්නමු. අපි කරපු පව් වලටත් ගැලවෙන්න පොඩි උන් පින් දෙයි අපිට. ඒගොල්ලෝ පින් දුන්නට ඒගොල්ලෝ පින් වලින් දෙන පින් වලින් අපේ පව් හොදන්න බෑ. නාඤ්ඤ මඤ්ඤෝ විසෝතේ. කාටවත් කවුරුවත් හොදන්න බෑ. අපිට දරුවෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම
අපේ නම් ශිෂ්‍යයෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම අපි කරපු පව් හොදන්න ඒගොල්ලන්ට බෑ. එහෙම කරන්න බෑ. අපි කරන පින්මත් අපිට හොඳ තැනක්, අපි කරන පව්මත් අපිට නරක තැනක් අපිම සකස ගනිමින් ඉන්නවා. කවුරුත් ඉඳ පව් කරන්න එපා. බැඳීම් අතාරින්න බැරි වුණත් බැඳීම් හින්දා පව් අකුසල් කරන එක අතාරින්න පුළුවන්. මම මේකයි කියන්නේ. කරන්න පුළුවන් ද කියන්නේ. බැරි තරම් දුර දෙයක් ඔබට යෝජනා කරන්නේ නැහැ. මොකද යෝජනා කරාට ඒක කෙරෙන්නේ නැහැ කියලාත් මම හොඳටම දන්නවා. එහෙම වෙන්නේ නැහැ මොකද. දාලා යන්නේ නැහැ, අතහරින්නේ නැහැ කවුරුත්. ඒ අතහරිනවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි තාම දුෂ්කර දෙයක් අතහැරීම කියන එක. ඒ හින්දා බුදුදහමට අනුව මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා අඩුම බැඳීම් හින්දා පව් අකුසල් කරගන්නවත් නැතුව ඉන්න. මොකද අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ. අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ අපි අර. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණා න අනඤ්‍ය සරණා. පින්වත් මහණෙනි, තමන්ට පිහිට තමන්මයි, වෙන කාගේවත් පිහිටක් නෑ. ඕකනේ අර පැරණි ඇත්තෝ කිව්වේ තමා හිසට තම අතමය සෙවණැල්ල. ඉතින් මොකටද අරයා මෙයා ගැන විශ්වාස කර කර ඉන්නේ? කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. 10 මේවා ඉතින් පුළුවන් විදියට අනුන් වෙනුවෙන් දේවල් කරා. නිත්‍යානුකූලව උත්තාන විරියාදිගත උත්සාහයෙන් වීරයෙන් බාහා බල පරිචිත අතපය වෙහෙසල ශ්‍රමය වගුරුවල සේදාවක් කිත්තා දහඩිය පෙරල ධම්මිකා ධම්මලත්ත ධර්මානුකූලව ලබාගත්තු දෙයකින් අනිත් අයට උදව් කරා. වැරදි පාරේ යන්න එපා. මොකද වැරදි පාරේ යන්න එපා කියන එකේ මම ඔබට කරන යෝජනාවේ තියෙන්නේ අපි වැරදි පාරේ යනකොට ධනය වෙනුවෙන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් අපි වැරදි කරන අයට දන්නේම නැතුව උදව් කිරිල්ලත් පටන් ගන්නවද නැත්? පටන් ගන්නවා. දැන් බලන්න තමන්ට හොර හිත කපටි හිත තියෙනකොට ඡන්දයක් හරි දෙන්නේ හොරෙකුටද නැද්ද? නැතවසෙම එහෙම තමයි ක්‍රමය. මොකද තමන්ට ගැළපෙන මිනිහටනේ තමන් ඒ කටයුත්ත කරන්නේ. ඒ තමයි මේ මිනිස්සුන්ගේ හැටි. තමන් හොරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට හොරුන්ට ඡන්ද දෙන්න බෑ. තමන් මැරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට මැරයන්ට ඡන්ද දෙන්න බෑ. තමන් බේබදුකම මත්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි දෑ ව්‍යාප්ත කරන අයට ඡන්ද දෙන්න තමන්ට පුළුවන්ද? බෑනේ. කොහොමද ඡන්ද දෙන්නේ? හැබැයි අපේ රටේ වචන වලින් ඕවා මිනිස්සු ප්‍රතික්ෂේප කරාට ඡන්දයාවම ඒවා මතක් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒකේ අදහස මොකක්ද? මේ ධර්මයට වඩා මිනිස්සුන්ගේ යටිහිත වැඩ කරන්නේ පාපය එක්කද නැද්ද? පාපය එක්ක, අකුසල එක්ක. බණහන වෙලාවට සාදු කියන්නේ ඇත්ත සාතික ඇත්ත හරියට කියුණාද නම් හොඳට තේරුණා කිය හාමුදුරුවන්ටත් බටර් ගාලා නේද? හාමුදුරුවොත් අන්දලා තමනුත් ඇඳගෙන හොඳ මිනිස්සු වගේ යනවා අපි නැගිටලා. හැබැයි අපි ඇත්ත ජීවිතේ තීන්දුව తీරන ගන්නකොට මේ සාකච්ඡා කරන ධර්මයේ දෙන්න එන්නේ නැහැ. ඔළුවට එන්නේ නැහැ. අපි බෞද්ධයෝ නේද? බෞද්ධයෝ වෙන අපි හොරකම පිළිකුල් කරනවා. එහෙනම් අපි කොහොමද හොරෙකුට ඡන්දෙ දෙන්නේ? බෞද්ධයෝ වෙන අපි මැරකම පිළිකුල් කරනවා. කොහොමද මැරෙක් ඉස්සරහට ගේන්නේ? බෞද්ධයෝ වෙන අපි මත්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු පිළිකුල් කරනවා. එහෙනම් කොහොමද අපි ඒවා ව්‍යාප්ත කරන බාරයිතිකාරයින්ට අපි කොහොමද උදව් කරන්නේ? ඒවා හිතෙන්නේවත් නැහැ. එතකොට ඔබට වැටහෙනව ඇති නේද මේ අපේ
මේ කතා සහ අපේ ක්‍රියා අතර ලොකු පරතරයක් තියෙනවා කියන්නේ. අපි නිදහස් වෙන්නේ නැහැ මේ ක්‍රමය ඇතුළේ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දුකයි පිළිකුල් කරනවා කියලා කියන දේවල් වලටම අපි යටින් ලොල් වෙලාද නැද්ද? ලොල් වෙලා යට කැමැත්තක් තියෙනවා ඒවට. යට කැමැත්තක් නැත්තම් අපි ඒක පිළිකුල් කරන එක එලිපිටත් පිළිකුල් කරන්න ඕනේ. ඇතුළෙනුත් පිළිකුල් කරන්න ඕනේ. පිළිකුල් කරන දේ පිළිකුල් කරන්න ඕනේ. හොඳට හිතන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඊටාම ප්‍රඥාවන්ත වෙන්න. අපේ ගාව මේ අකුසල මනෝභාවයන් දුරු කරගන්නවා යනු අපි සමාජයේ එවැනි අකුසලයන්ට අනුබල දීමත් නැවැත්තුව වෙනවා. මොකද සමාජයක් කොච්චර අපි කිව්වත් හොඳ යහපත් සුචරිතවත් බෞද්ධ සමාජයක් වෙන්නේ නැහැ. අපි ඇත්තට වෙනස් වෙන්නේ නැතුව. දැන් මේ මම එනකොට දකුණු පළාතේ හැම තැනම ළමයි චිත්‍ර ඇඳ රට ලස්සන කරන්න උත්සාහ කරනවා. චිත්‍ර වලින් රට ලස්සන වෙනවා නම් හරි හොඳයි. චිත්‍ර වලින් රටක් ලස්සන කරන්න පුළුවන් తాවකාලිකව විතරයි. මොකද 6 මාසයක් යනකොට ඔය තින්ත උඩ දියසෙවිල ඇවිල්ලා ඔක්කොම ආපහු අඳුරු වෙන්නත් පුළුවන්. සමාජයට මහමැතිවරණයේදී පෝස්ටර් ටික ඇලෙව්වා. චිත්‍ර කැලේ යන්නත් පුළුවන් නේ. හැබැයි ඒ පුතාලා චිත්‍ර අඳින දරුවෝ නේද? හරි දක්ෂ දරුවෝ. ඒ දරුවෝ දිවි හිමියෙන් මත් වතුර වලින් වැළකුණා. ඒ දරුවෝ ගංජා බොන එක නවත්තලා දැම්මා. ඒ දරුවෝ කවදාවත් සූදුවකට යන්නේ නැති වුණා. රට ලස්සන වෙයිද නැත්? ඇත්තටම ලස්සන වෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් වලින් ටික දවසකට ලස්සන වෙනවා. තමන් වෙනස් වුණොත් මුළු ජීවිතේම විතරක් නෙමෙයි. සීලවන්ත වුණොත් ඒ දරුවන්ගේ සසර ගමනත් ලස්සන වෙනවද නැත්ද? ලස්සන වෙනවා. වාසනාවන්ත වෙනවා. ඒ දරුවෝ කරන දේ නවත්වන්න හොඳ නැහැ. එහෙම එකව වෙලා වැඩ කරන එක හොඳයි. ලස්සනට චිත්‍ර අඳින එක හොඳයි. හැබැයි එතනින් එහාට යන්නත් අපි කැප වෙන්න ඕනේ. නැත්තම් අපි හැමදාම මතු පිට කාරණා වලින් විතරක් සතුටු වෙලා නවතිනවද නැද්ද? නවතිනවා. අපේ හිත හදන වැඩපිළිවෙල අපි අල්පයකින්වත් ක්‍රියාත්මක නොකර අපි මතු පිට රැස් විහිදෙන දේවල් ටික විතරනම් කරන්නේ අපේ රට උඩට එන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. පොසොන් කාලෙට මේ පළාතේ දන්සල් දෙනවා හරියටනේ. පොසොන් වෙසක් වලටත් වැවුරු කන්නලා තියෙනවා. පෙරහැර තියෙනුනේ වෙසක් නේ. නමුත් වැඩිපුර තියෙන්නේ මේ පළාතේ ජනප්‍රිය පොසොන් පෙරහැරවල් නේ. වලස්කල දික්වැල්ල පොසොන් පෙරහැරවල් ගණනාවක් තියෙනුනේ පොසොන් කාලෙට. වැවුරු කන්නලා තමයි වෙසක් කාලෙට තියෙන පෙරහැර. දන්සල් දෙනවා. ඔබ දැකලා තියෙනවා දන්සල් දෙන මිනිස්සු පාරට පැනලා ලොකු වාහන නවත්තලා සව් බොණ්ඩ දෙනවා. හැබැයි ඒ පාරට පැනලා වාහන නවත්තලා අනිත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන අය පාරේ යන වෙලාවට අනිත් මිනිහට බයිසිකලේ ඉස්සර කරගන්න ඉඩ දෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? දන්සල් දෙනවා පාරට පැනලා යන මිනිහට බලෙන්න ඒ දෙනවා කියන එකේ අදහස මොකද? අතහරිනවා කියන එකනේ. කැපකිරීම කරනවා කියන එකනේ. පරිත්‍යාගශීලී වෙනවා කියන එකනේ. දැන් ඒක මතු පිටින් උනාට ඒක එයාගේ ඇතුලෙන් ಗುಣධර්මයක් විදිහට වැඩුණා නම්
එයා වාහනයක් ඉස්සර කරගන්න නොදී වද දෙන්න විදියක් නෑනේ. පාරට වාහනේ ඇතුල් කරන්න බලාගෙන ඉන්න මිනිහා හොඳටම පෙනිපෙනිත් මේ ගෑවීගෙන නැත යනවා. අර මිනිහට දාගන්න දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්සල් දෙන වෙලාවට නේද? පාරට වාහනේ දාගන්න දෙන්නේ නැහැ. හැබැයි දන්සල් දෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මතු පිට රැස් විහිදෙන වැඩ කරාට වැඩක් නැහැ. ඒ දෙනවා කියන එකේ අර්ථය දන්නේ නැත්තම්. නන්නාඳුනන මිනිස්සුන්ටනේ අපි දන්සල් දෙන්නේ. නන්නාඳුනන මිනිස්සුන්ට දෙනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඔබට එවැනි දන්සල් කොච්චර දෙන්න පුළුවන්ද පාරේ යද්දී? ඉඩ දෙන්න පුළුවන්. පාර මාරු වෙනකොට අනිත් එක්කෙනාට කරදරයක් නොවන විදියට පාර මාරු වෙන්න පුළුවන්. කොච්චර තියේද අපිට කැපවීම කරන්නනේ පරිත්‍යාගශීලී වෙන්න දේවල්. අපේ කුණු ටික වුණත් අනිත් එක්කෙනාට වදයක් නැති වෙන්න ඉවත් කරන එක. කොච්චර තියේද අපි පරිත්‍යාගශීලී වෙනවා නම්. හැබැයි අවාසනාවකට පෙරලි දන් දුන්නට ඒ ටික කරන්න කැමති වෙන්නේ නෑ. එතකොට මතු පිට විතරයි. ඒන්ද මිනිස්සුන්ගේ ලොකු පින්කම් පෙන්නුනට මිනිස්සුන්ගේ අභ්‍යන්තරික දියුණුව ගොඩනැගෙන්නේ නෑ. මිනිස්සුන්ගේ දුකෙහි කිසිම අඩුවක් පේන්නත් නෑ. අසහනේ විඳවිල්ල අඩු නෑ. මොකද අතාරින්නේ නැහැ කිසි දෙයක්. ආසාව අතාරින්නෙත් නැහැ. තරහ අතාරින්නෙත් නැහැ. හරි තද බල ලෙස අපි තරහ තියන් ඉන්නවනේ නේ. තද බල ලෙස තරහ තියන් ඉන්නව මිනිස්සු. සමහරෝ ගිය අවුරුද්දේ තරහවල් මේ අවුරුද්දෙත් තාමත් පවත්වනවද නැද්ද? පවත්වනවා. වතුර උගුරක් බොන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ගෙදරකට ගොඩ වදින්නේ නැති කට්ටිය ඉන්නවා. පාරෙත් දැක්කොත් එහෙම එනවා. අනිත් පැත්තෙන් යන කට්ටිය ඉන්නවා. දකින්නකොට මගේ ඇඟේ මාළු නටනවා කියලා. හැබැයි ඒගොල්ලෝ සාංගික දාන දෙනවා. දැන් සාංගික දාන දෙන කට්ටිය ඉස්සෙල්ලම පුහුණු වෙනවා නම් තරහ තැරලා දාන්නනේ. සත පහක්වත් යන්නේ නැහැ. සාංගික දානයක් දෙන්න නම් ලොකු ගාණක් යනවනේ. හැබැයි තරහ තරින්න සල්ලි යන්නේ නැහැ. අතාරින්න විතරයි ඕනේ. ඒත් පුදුම වැඩේ කියන්නේ සල්ලි යන එක කරනවා තරහ අතාරින්න කැමති නැහැ. හරියට අපි තරහ ක්‍රෝධය තියන් ඉන්නවානේ. හරියට. සමාව ගණ්ඩාවත් අහක බලා ගන්න අය ඉන්නවා. මැරණකන් සමාව දෙන්නේ නැහැ කියන කට්ටියත් ඉන්නවා. සමාව නොදී තියාගන්නකෝ ඊළඟ ආත්මෙත් හම්බෙනවා එතකොට. දැන් මේ ආත්මේ ප්‍රශ්නයක් ඇති කරපු මිනිහා ඊළඟ ආත්මෙත් හම්බ වෙනවට කැමතිද? කැමති නම් වෛර කරන්න. ඊළඟ ආත්මෙත් ලෙඩක්ම දායි ඇවිල්ලා. එයා හම්බ වෙන්න ඕනේ නැත්තම් මොකද කරන්න ඕන? එයාත් එක්ක තියෙන තරහ අතහැරලා දාන්න. හමු වීම නවත්තන්න ඕන නම්. මොකද වෛර කරොත් වෛරක්කාරයෙක් විදියට මුණ ගැහෙනවමයි. ක්‍රෝධ කළොත් අපිට ක්‍රෝධ කරන්නෙක් ලෙස එනවා අනිවාර්යෙන්. වෛර ක්‍රෝධය අතාරින්න ඕන. තණ්හාව වගේම වෛර ක්‍රෝධය අතාරින්න ඕන. මේවා ටිකක් ඉතින් අපේ දකුණු පළාතේ වැඩි හින්දා මම මේ කියන්නේ. නේද ටිකක්. අනිත් පළාත් වලට සාපේක්ෂව ටිකක් තරහ ක්‍රෝධේ වේගෙන් ඇති වෙනවනේ. තියන් ඉන්න අයත් ටිකක් අපේ පළාතේ වැඩි. මේවා ඉතින් මම වෙන කොහෙවත් ගියන් කියන්නේ අපේ පළාත එහෙම වැඩි කියලා. නමුත් ඇත්ත කතාව තමයි අපේ මේ දකුණු පළාතේ තරහ ක්‍රෝධේ තියාගන්න ප්‍රමාණය වැඩි. ඒක හොඳ දෙයක් නෙමෙයි. බුද්ධ ධර්මයට නම් කිසිසේත්ම ගැලපෙන දෙයක්
නේ ගැලපෙන්නේ නැහැ. අන්තිම නරක දෙයක්. මොකද ඒ වගේ දරුණු නරක සිතුවිල්ලක් එක්ක යනකොට මැරුණොත් එහෙම නිරයගාමී වෙන්නත් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. අනිවාර්යෙන්ම කියන්න බෑ. හැබැයි නිරයගාමී වෙන්න ඉඩ තියෙනවා. උග්‍ර ද්වේෂයෙන් ඉඳ. ඒ ඉඳ හොඳට හිතන්න. මම දම්පැන් දෙනවා වගේම දම්පැන් දීමටත් වඩා වටිනවා මම මගේ තරහ දුරු කරගත්තා. මගේ වෛරය අතහැරගත්තා. මට තියෙන මේ ආසාව මමම ඉන්න ඕනි, මමම පෙනෙන්න ඕනි, මමම මතු වෙන්න ඕනේ, මම තමයි මුල් වෙන්න ඕනේ කියලා ඒ තියෙන තණ්හාවල් තියෙන්නේ. අන්නේ ටික අයින් කරගත්තොත් සැනසෙල්ල ඉන්න පුළුවන් ගොඩක්. දානෙත් දෙන්න. සංඝික දාන, සලාක දාන, දන්සල් ඒවත් දෙන්න. ඒ හොඳ දේවල්. හැබැයි මම ඔබට යෝජනා කරනවා සැනසෙල්ල ඕනි නම් ඔබ අර දැඩි ලෙස බලාපොරොත්තු වෙන එක නවත්ත ගන්න. මොනවද? මං අකමැති දේවල් ඔක්කොම නොවෙන්න ඕන කියන බලාපොරොත්තුවත් නවත්ත ගන්න. මං කැමති දේවල්ම වෙන්න ඕනෑ කියන බලාපොරොත්තුවත් පාලනය කරන්න. මං කැමති ඒවම වෙන්න ඕනි කියලා හිතන මිනිහා විඳවනවද නැද්ද? විඳවනවා. කොච්චර සාංගික දාන දුන්නත් එයා විඳවනවා. මොකද හේතුව? එයා හැමතිස්සෙම හිත ඉන්න එක තමයි මං කැමති ඒව තමයි වෙන්න ඕනේ. එතකොට දානේ ඵලේ වෙන්න ඕනත් එයා කැමති විදියට. උනේ නැත්තම් දානේ දීලා තාමුදුරොන්ටත් බැන ඉන්නවද නැද්ද? පින්කම කෑවා. පින්කම කෑවේ ආන්දරු නෙමෙයි එයාගේ හිත. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙනවා හාමුදුරුවෝ මේ විදියට කිව්වොත් තමයි මං සන්තෝෂ වෙන්නේ. හාමුදුරුවෝ මේ විදියට අපේ පරම්පරාවේ නම් ටික කියන්න ඕනේ. මේ විදියට ගුණ කියන්න ඕනේ. අපි කරපු අසුවල් පින්කමත් මතක් කරන්න ඕනේ. අසුවල් පින්කමත් මතක් කරන්න ඕනේ. ඔන්න ඕවා හිතාගෙන දානයක් දෙනවා. දානේ අවසානයේ හාමුදුරුවන්ට මොකක් හරි වෙලා අමතක වෙනවා එකක් හරි කියන්න. එයාට කොච්චර කරත් ගුණයක් නැහැ. කෝ එක ඩිංගක් මතක් කරාද? දැන් එයා දානේ දීලා සැනසුණාද? නැහැ. එයාට අතෑර ගන්න බැරි වෙච්ච හින්දා එයා ලොකු දේවල් ටිකක් ඇතුලෙන් අපේක්ෂා කරපු හින්දා දානයක් අවසානෙත් විඳවිල්ල. මම ඒකයි ඔබට යෝජනා කරන්නේ. මේ ද්‍රව්‍ය වලින් නෙමෙයි හිත සුවපත් වෙන්නේ. හිත සුවපත් වෙන්නේ මතක තියාගන්න අපි කොයි තාක් දුරට අපේ කෙලෙස් දුරු කරගන්නවද කියන එක මත. තරහයි ද්වේෂයයි. මේ තරහ ද්වේෂය ඊළඟට ආසාව තණ්හාව කියපු මනෝභාවය. හොඳයි. ඔබ ඊටාම් ශ්‍රද්ධාවෙන් හරියටම පැයක් ධර්ම කරුණු ඉගෙන ගත්තා. 7යි කාලයි මේ දේශනාව ආරම්භ වෙනකොට දැන් 8යි කාලයි. තාම ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්ත ධර්ම කරුණු. මෙච්චර වෙලා ඉගෙන ගත්තේ දුකින් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඒකට තියෙන බාධක මොනවද? අපි දැන්ට කරන දේවල් නිසා ඇයි අපි දුකින් නිදහස් වෙන්නේ නැත්තේ? දන් දෙනවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගන්නවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගත්තත් කවුරු හරි කෙනෙක් සිල් අරගෙනත් දුකෙන් ඉන්න දවස් තියෙනවා. මොකද වෙනද වැවුරු කන්නල පන්සලේ ධර්මශාලාවේ එයා හේතු වෙලා ඉන්න බිත්තියට වෙන කෙනෙක් හේතු වෙලා. එතකොට සිල් ගත්තත් දුකේ අඩුවක් පේන්නෙම තමන් එන්න කලින් අර බිත්තිය අල්ලගත්තා කියන එක්කෙනාමයි. දකින්න තරහයිද නැත්? තරහයි. දන්නේ නැද්ද? හැමදාම අපි ඔතන ඉන්නේ. ඒකයි මං කිව්වේ දුකේ අඩුවක් නැහැ සිල් අරන් ඉන්න. දන් දීලා දානේ අවසානෙත් විඳු ඉන්නවා. හිත හදන්න නැතුව මේ එළියෙන් කරන වැඩවලින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මම මේ කියන්නේ. ඒවත් ඉතින් හොඳ වැඩ තමයි. සිල් ගන්න එක හොඳ දෙයක්, හොඳ පින්කමක්. දානයක් දෙන එක හොඳ පින්කමක්. හැබැයි ඒ ඔක්කොම ඇතුලේ අන්තිමට වෙන්න ඕන දේ තමයි මොකද්ද? හිත හැදෙන එක.
හිත හැදෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය ක්‍රියාවක් නේ. ඒකේ පිනක් සිද්ධ වුණාට එයාගේ කුසලයක් වැඩුණා කියලා නම් කියන්න ටිකක් අමාරුයිද නැද්ද? අමාරු. කුසලයක් වැඩුණා කියන්න බෑ. බුද්ධිමත් හොඳට හිතන්න. මේ ඔබට පැහැදිලි කළේ නිවෙන්න ක්‍රමයක්. తాවකාලික සැනසෙල්ලක් ලබන්න ක්‍රමයක් නෙමෙයි, නිවෙන්න ක්‍රමයක්. తాවකාලික සැනසෙල්ල ලබන්න පුළුවන් සිල් ගත්තම පැය කීපයක් ඉන්නකොට తాවකාලිකව පොඩි සුවයක් තියනවානේ. භාවනා වැඩසටහනකට ගියාම යම් සැනසෙල්ලක් තියෙන මොකද ගෙදර ප්‍රශ්න අමතක කරලා දාලා එතන ඉන්න පුළුවන්. එහෙම తాවකාලික දේවල් තියෙනවා. හැබැයි ඒක අපේ පරම දේ නෙමෙයි. ඒ අපේ තථාගත ධර්මයේ උගන්වපු ඒ උතුම් විමුක්තිය අපිට ලැබෙන්නේ හිත හදාගත්තොත්. අතාරින එක අතාරින්න ඕනේ කොතනින්ද? හිතින්. කොච්චර අතින් අතෑරියත් හිතින් අල්ලගෙන නම් විඳවිල්ල ඉවරයක් නැහැ. හොඳයි. ඊටාම් ශ්‍රද්ධාවෙන් අද බුදුරජ මහ වෙහෙරට ඔය ඇත්ත පැමුණුනා මේ සන්ධ්‍යා යාමේ මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස මේ උතුම් බෝහාමුදුරු අභියස බොහෝම ශ්‍රද්ධා සිත ඇතිව tempatව සිටියා මේ දේශනාව ශ්‍රවණය කරන්ට සෝබා දහමේ අපූර්ව ආශිර්වාදය හම්බුණා. වැස්ස පින්න නැතුව මේ පින්කම මේ මනරම් භූමිය තුලදී ලස්සනට සිද්ධ කරගන්න ලැබුණා. ගොඩාක් පින් කුසල්වත් කරගත්තා. හොඳ ධර්ම සංවාදයක අපි නියැලිලා හිටියා. මෙහි ඉන්න පිරිස වගේම ධම්සතර රූප වාහිනිය තුලින් සජීවීව තව විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කළා. රැස් කරගත්ත පින් කුසල් මේ උතුම් බුදුරජ මහ වෙහෙර මහා බුදු ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර අපවත් වී වදාළ නායක මහා තෙරුන් වහන්සේ ඇතුළු කොට මේ ඓතිහාසික වැවුරු කන්නල රාජමහා විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සායන් වහන්සේලට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් ධර්ම සූරිය පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් බණහපු ඔබ නමින් මියගිය සියලු ඥායන්ටත් මේ පින් අත් වේවා සෝපත් වෙත්වා සපවත් වෙත්වා දුකින් මිදෙත්වා සුනාමි ඛේද වාචකයේ මියගිය සියලු දෙනා ඇතුළු කොට සියලු න්‍යායෝ මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ පින් අත් කරගනිත්වා. මේ පින්බිමට අධිග්‍රහිත දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වෙලා සෝපත් වෙත්වා සපවත් වෙත්වා. උතුම් දිව්‍ය රාජයන් වහන්සේලාගේ ආශිර්වාදය අපේ තිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේට ලැබේවා. උන්වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවා. මානසික සැනසෙල්ල ලැබේවා. මේ පින්කමට ආපු ඔබටත් රටටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වේවා. සියලුම දෙවියෝ ඔබව රකිත්වා, රට රකිත්වා, දය රකිත්වා, ශාසනය රකිත්වා. උතුම් දෙවිවරු අමා මහ නිවනම අවබෝධ කරත්වා. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් දෙවි දේවතාවුන්ටත් මේ පින් කුසල් පාරමී වේවා. උපදින හැම භවයකම සත්පුරුෂයෝ හමු වේවා. කල්යාණ මිත්‍රයෝ හමු වේවා. සද්ධර්මයක් මසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊ타ම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. වන්දනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.
හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත උදා වේවා. දම්සතර TV සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.